අයිබෝන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ හැමෝම මගේ YouTube channel එකේ database management system ගැන කරන වීඩියෝ series එකේ 19 වෙනි එපිසෝඩ් එකට අපි 16 වෙනි එපිසෝඩ් එකේදී පටන් ගත්ත අලුත් වීඩියෝ series එකක් අලුත්ම scenario එකට අදාළව. ඉතින් අපි මේ 19 වෙනි එපිසෝඩ් එකේදී කරන්නේ එන්නේ පටන් ගත්ත වීඩියෝ series එකෙන් තවත් එක් කොටසක්. ඔයගොල්ලන්ට පොඩ්ඩක් අපි 16 වෙනි එපිසෝඩ් එකේ පටන් ගත්ත series එක ගැන අවබෝධයක් ලබා දුන්නා. අපිට හම්බුනේ මෙන්න මේ විදිහේ scenario එකක්. ඕකේ තියෙන්නේ කලිල ජූනියර් කොලෙජ් කියලා ඉස්කෝලේකට ඒක ස්කෝල ස්ටුවන්ස් ලගේ එක්ෂම් රිසාල් තියාගෙන තියෙන පොත්වල ලියන ක්‍රමයකින්. දැන් හදිසියේදී හරි මේගොල්ලන්ට රිසල්ට් එකක් අයිත් බලා ගන්න ඕන පොත් පෙළ ගොඩක් වෙලාවක් යන නිසා මේක ප්‍රින්සිපල්ට ඕන වුණා මේක software එකක් ඇසුරින් කරගන්න. ඉතින් ඔය වැඩේ ඒගොල්ලෝ බාර දෙනවා AI soft කියන කම්පැනිට. ඒ වගේම අපි ඒකේ සීනියර් software engineer කෙනෙක් කියලා හිතන්නලු. වගේ මේ වැඩේදී database එක නිර්මාණය කරන වැඩේ පැවරෙන්නේ අපිට කියලා හිතන්නලු. ඉතින් අපිට question number 16 වලදී කරන්න තිබ්බේ මෙන්න මේ නමින් database එකක් හදලා student ගේ data තියාගෙන student table එක, class data තියාගෙන class table එක, වගේම subject data තියාගෙන subject table එක, term එක තියාගෙන exam term table එක හදන් තමයි තිබ්බේ. ඔය ටික හදාගෙන අපි 17 වෙනි එපිසෝඩ් එකට ගියා. ඒකදී අපි කරේ අපිට තිබ්බා මෙන්න මේ හදාගත්ත data table අතර relationship ටික හදාන් තිබ්බා. ඉතින් 17 වෙනි ප්‍රශ්න ඉවරෙද්දී අපේ ER diagram අපිට මේ විදිහෙන් බලා ගන්න පුළුවන් වුණා. මේ වගේ table සහ ඒ අතර පවතින relationship වලින් ඒ වගේම අතරමැද table එකක් අපි 17 වෙනි එකේදී හැදුවා. මේ student සහ subject අතර relationship එකේදී හැදෙන 1 to many එකේදී හැදෙන ඒ අතරමැද table එක පොඩ්ඩක් modify කරගෙන තිබ්බා. ඊට පස්සේ අපි ගියා 18 වෙනි එපිසෝඩ් එකට. ඒදී අපි කරේ මේ හදාගත්ත tables වල data graphically input කිරීමක් තමයි කරේ. විශේෂයෙන් මෙන්න මේ වගේ student exam mark record table එකේදී ඔයගොල්ලෝ දැක්ක ER diagram එකේ මේ විදිහට ගොඩක් ඒකේ foreign keys තියෙනවා. මේ වගේ foreign keys ගොඩක් තියෙන table එක අපි කොහොමද data input කරන්නේ කියන එක විශේෂයෙන් එතන සාකච්ඡා කරා. දැන් question number 19 වලදී අපි කතා කරන්නේ කොහොමද මේ හදාගත්ත database එකෙන් අපි query සරහා යම් දේවල් කරගන්නේ කියලා. මුලින්ම අපිට තියෙනවා මෙන්න මේක කරන්න grade 11 අයට grade 11 class එකට අලුතින් යනවා ළමයි දෙන්නේ. මෙන්න මේ දෙන්නම add කරගන්න තමයි අපිට තියෙන්නේ. අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. අපි ගියොත් HDSQL එකට මේ data input කරන වැඩියෙන් පාවිච්චි කරන මේ HDSQL කියන software එක එකක් MySQL workbench වගේම එකක් තමයි. මේ විදිහට username password දීලා ඇතුළට enter වෙනවා. ඊට බලා ගන්න පුළුවන් මෙන්න මේ අපේ හදාගත්ත database එක සහ student table එකට ගියොත් ඒකේ මෙන්න මේ data කියන tag එක ගිහලා අපිට බලන්න පුළුවන්. දැනට අපි enter කරලා තියෙන data ටික ඊට පස්සේ අපිට පුළුවන් මේ plus mark එක click කරලා අලුත් අයගේ data ටික input කරගන්න. අපිට මුලින්ම තියෙනවා මෙන්න මේව input කරගන්න. මේ රෙකෝඩ් එක මේ විදිහට ඇඩ් කරගෙන ඉන්න. අපි foreign key එක දෙමු මේ විදිහට. අපි ඊළඟ student එකත් මේ විදිහට ඇඩ් කරගන්නවා. ක්ලාස් එක 11B කියලා දෙනවා. හරි. ඊට පස්සේ අපි යමු අපේ ඊළඟ වෙබ්සයිට් එකට. අපිට තියෙනවා මෙන්න මේ index number එක මේක වෙන student ගේ last name එක මේක change කරන්න කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා අපිට කරන්න තියෙන මෙතන update query එකක් තමයි ගන්න වෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා update query එක කොහොමද ගහන්නේ කියලා අපේ කලින් videos බලුවා නම් පටන් ගන්නවා අපි update කියන keyword එක ගහලා query එක start කරලා අපි දෙනවා අප්ඩේට් කරන මොන database එක මොන table එකද කියලා. අපි අප්ඩේට් කරන exam_marks_db කියන database එකේ student කියන table එකෙන් තමයි අපි අප්ඩේට් කිරීම කරන්න ඕන. ඊට පස්සේ අපි දෙනවා set කියන keyword එක. ඔය set කියන keyword එකෙන් තමයි අපි කියන්නේ මොන column එකේ අපි අප්ඩේට් එක කරන්නේ කියලා, මොන column එකට මොන data එකද අපි දාන්න ඕනේ කියලා කියනවා. ඒතර අපි දාන්නේ මෙතන last name කියන එක. last name කියන එකට අපි දෙනවා
අපිට අප්ඩේට් කරන්න ඩීටේල් එක. ඊට පස්සේ අපි කියනවා මේ කොලම් එක ඇත්තරම අයිති මොන රෙකෝඩ් එකද කියලා අපි කියනවා. මොකද කොලම් එක කිව්වොත් මේක තමයි කොලම් එක වෙන්නේ. මේ දැන් රෙකෝඩ් බර ගානක් තියෙන. ඉතින් අපි හරියටම කියනවා මොන රෙකෝඩ් එක මොන කොලම් එකද කියලා. අපිට සිද්ධ වෙනවා රෙකෝඩ් එක යුනික්ලි අයිඩෙන්ටිෆයි කරගන්න. ඒක අපි පාවිච්චි කරනවා කොලම් නේම් එක සහ වැලියු එක. අපිට දීලා තියෙනවා කොලම් නේම් එක ඉන්ඩෙක්ස් නම්බර් එක කියලා, වැලියු එක මෙන්න මේක කියලා දීලා තියෙනවා. ඉතින් අපි යනවා where කියන කීවර්ඩ් එකෙන් පස්සේ ඒ කන්ඩිෂන් එක දෙන්න. where කියන කීවර්ඩ් අපි දෙනවා student dot index number ඔන්නෝක. ඊට අපිට පුළුවන් මේක එක්සිකියුට් කරගන්න. අපිට බලා ගන්න පුළුවන්. දැනට මෙයාගේ තිලක රත්න කියලා තමයි ලාස්ට් නේම් එක තියෙන. අපි රීෆ්‍රෙෂ් කරගමු ඕක. ස්පේස් තියෙන්න බෑ. හරි ඔයගොල්ලෝ පේනවා මේ moves කියලා එක අප්ඩේට් වුණා. කලින් මුලින් අවුලක් ගියේ මෙන්න මෙතන ස්පේස් එකක් තිබ්බ නිසා. ඒතොර එයා බලන්න මේ ස්පේස් එකක් තියාගෙන තමයි moves කියන එක ඉන්නවද කියලා බලන්න. එහෙනම් බෑ කෙලින්ම moves කියලා තියෙන්නේ. අපි මෙහෙම තමයි දෙන්නේ. නැත්නම් අවුලක් යනවා. ඊට පස්සේ අපි යන් අපේ ඊළඟ එක කරන්න. අපි බැලුවොත් ඊළඟට අපිට කියනවා මෙන්න මේ නතාෂා විමලසේන කියන ස්ටුඩන්ට්ගේ contact number එක මේජර් චේන්ජ් කරන එක තමයි කියන්නේ. ඉතින් අපි ඔයගොල්ලෝ දන්නවා අපි column එක set කියන keyword එකෙන් පස්සේ දෙන්නේ මෙන්න මේක contact number එකට. ඊට පස්සේ මේක search කරන record එක හොයාගන්න condition එක විදියට දෙන්නේ first name සහ last name. මොකද ඒ දෙක තමයි අපිට දීලා තියෙන්නේ. අපි ඔතෙන්ට ගියොත් මේ clear කරගමු. update කියන keyword එක ගැහුවා. ඊට අපි දන්නවා මොකද්ද අප්ඩේට් කරන්න ඕන ඩේටාබේස් එක කියලා. අපි ටේබල් එක දෙනවා ස්ටුඩන්ට් කියලා. ඊට පස්සේ අපි දෙනවා set කියන කීවර්ඩ් එක මොන කොලම් එකට මොන ඩේටා එකද අපි දාන්න ඕන කියලා. ස්ටුඩන්ට් කියන එකේ contact number කියන කොලම් එක තමයි අපි ඇඩ් කරන්නේ. මොකක්ද contact number එක මෙන්න මේ විදියට. අපි කියනවා where කියන keyword එකේ student id first name සහ last name දීලා තියෙන first name එක දෙනවා. මෙන්න මෙයා ගැන ඔය කියන්නේ and last student id last name එක අපිට මේ first name last name එහෙම දී ගන්න පුළුවන්. වැඩි හොඳ තමයි මේ column එක අයිති table එකත් එක්ක කියාගෙන යන්නේ. මොකද ඒක හොඳ පුරුද්දක් අපි දැන් ඉඳන්ම ඇති කරගන්නවා. ඉස්සරහට දිග පුරලියදී මේක වැඩියෙන් පහසු වෙනවා. අපි මොකද්ද මේ SQL code එකේ ඇත්තම ලියලා තියෙන්නේ කියන එක බලලා කෙන්ට තේරුම් ගන්න. ඊට පස්සේ අපි මෙතන ඒවගේ මෙන්න මේ කොලම් නේම් ලියද්දි මෙන්න මේක ග්‍රේව් වැසෙන්ට් එක නැති වුණාට ප්‍රශ්නයක්වත් නැහැ. නමුත් ඒක මම ලියාගෙන අනේක ඒකත් හොඳ පුරුද්දක් කරවගන්න. ඉතින් අපි ඒක ඒ විදිහටම ලියාගෙන යනවා. ඊට පස්සේ අපි දෙනවා last name එක කොහොමද වෙනස් වෙන්න ඕන කියලා. අපි දෙනවා last name එක මොකක්ද කියලා. අපි major year semicolon එක මේක end කරගෙන අපි බලමු execute කරලා. දැන් මේකෙන් වෙන්නේ first name Natasha සහ last name විමලසේන කියන එක්කෙනාගේ contact number එක මේක change වෙන එක. දැන් මම මේකේ මුලින්ම තියෙන මේ විදිහේ contact number එක අපි දැන් refresh කරාම අපිට බලන්න පුළුවන් මේ විදිහට contact number එක update වෙලා තියෙනවා. අපි දැන් මේක clear කරගමු. අපි යන් අපේ ඊළඟ question එකට. හරි. දැන් අපි බලමු කොහොමද 6 වෙනි ප්‍රශ්නේ complete කරන්නේ කියලා. ඒක අපිට කියන්නේ find the mark of mathematics subject of all the students in the first term. ඒ කියන්නේ first term එකට අයිති mathematics subject එකට ළමයි ලබාගෙන තියෙන marks ටික තමයි හොයාගන්න වෙන්නේ. අපි marks හොයනවා නම් අපි search ගහන්නේ මෙන්න මේ student exam mark record කියන table එකට.
ඔබ දන්නවා ඒක තමයි මාක්ස් ටික තියෙන්නේ. නමුත් අපිට කියලා තියෙනවා මෙතන සර්ච් එක කරන්න කියන අපිට කන්ඩිෂන් දෙකකින්. එකක් තමයි ටර්ම් නේම් එක ෆස්ට් ටර්ම් වෙන්න ඕන, සබ්ජෙක්ට් නේම මැතමැටික්ස් වෙන්න ඕන. මේ ටේබල් එක දිහා බැලුවොත් අපිට මුකුත් ටර්ම් ID සහ සබ්ජෙක්ට් ID හැරෙන්න මේ වගේ නම් ලියපු කොලම්ස් පේන්නේ නැහනේ. එහෙනම් අපිට සිද්ධ වෙනවා මේ නම් ටික ගන්න. මෙන්න එක්සෑම් ටර්ම් කියන ටේබල් එකයි සබ්ජෙක්ට් ID කියන ටේබල් එකයි එකතු කරගෙන ටේබල් තුනක් ඇසුරෙන් අපේ query එක ගන්න. ඒ විදිහට අපේ query එකක් ගන්න පුළුවන් ක්‍රම දෙකයි තියෙන්නේ. එකක් තමයි join queries use කිරීම, අනිත් එක තමයි sub queries use කිරීම. ඉතින් අපි මෙතෙන්දී ටේබල් කිහිපයක් ඇසුරෙන් අපේ search එක ගහන්න මම තෝරගන්නේ sub queries කියන විදිය. අපි බලමු කොහොමද sub query use කරලා මේ වැඩේ කරගන්නේ කියලා. මුලින්ම අපි ඔක්කොම මාක්ස් ටික ඩිස්ප්ලේ කරන්නේමු. අපිට select එකක් ගන්න පුළුවන්. ඊට asterisk mark එක දෙනවා, all කියන එක හංගවන්න. ඊට අපි දෙනවා from කියන keyword එකෙන් පස්සේ අපේ database name එක. ඊට අපි දෙනවා අපේ table name එක. ඔයගොල්ලෝ දන්න අපි මේ පිළිවෙල තමයි කරගෙන යන්නේ. query select query එකක් ලියාගන්න. ඊට පස්සේ අපි දෙනවා හරි from කියන keyword එක අපි තන කිව්වා. දැන් අපි කියනවා හරි අපි query එක end කරනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මම exam term table එක නෙවෙයි exam term table එකනේ අපිට ඕන මෙතන බලා ගන්න පුළුවන් term ටික ඔක්කොම student exam mark record කියන එක තමයි අපි දෙන්න ඕන. ඔන්න එතකොට අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට ඉන්න ඔක්කොම ළමයිගේ marks ටික බලා ගන්න පුළුවන්. දැන් අපි අපේ condition එක දෙමු. අපිට ඔක්කොම මේ බලා ගන්න අපිට ඕන where කියන keyword එක අපි දෙනවා condition එක. අපිට ඕන first term එකේ ඉන්න ටික බලන්න. එතකොට අපි දෙන්නේ කොහමද? student exam underscore mark record table එකට IT අපි දැන් මෙතන search කරන term ID එක. term ID කියන column යන්නේ මෙතන තියෙන term එක හංගවන්න. term ID එක අපි දැන්ට දෙමු ID එක. නැත්නම් මෙතන subject name එක අපිට ගන්න විදියක් නැහැ නේ. අරක set කර ගන්නකම්. අපි දැනට එක කියලා දුන්නොත් අපිට set වෙනවා term ID එක එක වෙච්ච කට්ටිය. අපි ඊළඟ එකක් දෙමු. and කියන keyword එකෙන් අපි තවත් condition එකක් මේකට join කරනවා. අපි ඒක කියනවා මොකක්ද ඒක condition එක student exam mark record table එකටම IT subject ID කියන එක අපිට ඕන mathematics වල subject ID එක mathematics වල subject ID එක වෙන්නේ 1. ඔකට ගිහින් බලන්න පුළුවන් ඕන. ඒක තමයි subject ID එක. අපි ඒක දුන්නොත් අපිට බලන්න පුළුවන් subject ID එක mathematics වෙන term ID එකත් first term එකයි ID එක වැඩිච්ච ටික මෙහෙම බලන්න පුළුවන්. නමුත් අපිට හොයන්න ඕන ඔහම නෙමෙයි. අපිට ඕන ID ඇසුරෙන් හොයන්න නෙමෙයි. mathematics කියන නම සහ first name කියන නම ඇසුරෙන් හොයන්න. මේ අපි ඉතින් හරියට නෙමෙයි කරලා තියෙන්නේ. අපිට එහෙනම් මෙන්න මේ ID කියන තැන් වලට override කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ ID එක ඇසුරෙන් ඒ අදාළ නම හොයන query එක sub query එක තමයි අපි මෙතෙන්ට ගෙන්නන්න ඕන. අපි දැන් තව query tab එකක් අරගෙන අපි වෙනම ලියාගෙන ඉමු කොහොමද මේ ID එක ඇසුරෙන් subject name එක සහ term name එක ගන්න කියලා. අපි select කියන keyword එකෙන් පටන් අරගෙන ලියනවා මුලින්ම ගමු subject කියන table එකේ database name එකත් එක්කම යන්කෝ. IT subject කියන table එකේ subject කියන table එකට IT එක්ක හැමෝම අපි කෙලින්ම table name එක දෙමු. මොකද මෙතන අපි table එකෙන් පස්සේ අදාළ column එකක් කියන්න ඕනේ. කොහොමත් එහෙම තමයි කරන්නේ. subject table එකට IT මොකද subject ID එක අපිට හොයන්න subject ID එක. ඊට පස්සේ අපි දෙනවා from මොන table එකෙන් දෙනවා. අන්න එතෙන් තමයි database name එක දෙන්නේ. ඒක මුලින්ම කරලා sam underscore marks underscore db dot හරි අපි හොයන්නේ subject කියන table එකේ. අපිට හොයන්න subject ID එක. ඊට පස්සේ අපි කියනවා where කියන condition එක දාලා මොකක්ද අපිට ඕන subject name එක subject table එකට IT subject name එක mathematics වන හරි
ඕක එක්සිකියුට් කරලා පස්සේ අපිට එනවා ID එක මේ විදිහට අපිට පුළුවන් දැන් මෙන්න මේක කෙලින්ම කොපි කරලා මෙතෙන්ට දාන්න. අපි දැන් එක කියලා නෙමෙයි දාන්නේ. දැන් අපි දාන්නේ අපි එක ඇසුරෙන් අපි අනිවාර්යෙන් මෙතෙන්ට දැන් මෙතන ඉල්ලන ID එක ගන්න අපි දෙන්න ඕන අනිවාර්යෙන් ID. ඒක තමයි ඔයගොල්ලෝ මේ පෙන්නේ මේක එක්සිකියුට් කරනකොට එක කියලා පෙන්නනවා. අපි මේ සර්ච් රිසල්ට් එක ඒ වගේ එක වගේ එකක් එනවා නම් විතරයි අපිට මේ ID එකට සෙට් කරන්න පුළුවන්. නැත්නම් ගැලපෙන්නේ නැහනේ. හරි අපි සබ්කෝර් එකක් යූස් කරන ඉතින් මේ සමාන ලකුණු එනකොට ඔයගොල්ලෝ දන්නවා වැඩි හොඳයි in කියන කීවර්ඩ් එක යූස් කරන. අපි ඒ ගැන කතා කරා අපේ කලින් වීඩියෝස් වල. හරි දැන් අපි මෙතන in කියන කීවර්ඩ් එක දාලා බ්‍රැකට් දෙකක් ඇතුලේ මේ අපි ගහගත්ත කියන්නේ මැතමැටික්ස් කියන නමින් සර්ච් කරගත්ත ඒ කෝර් එක සබ් කෝරයක් විදිහට සෙට් කරගත්තා. හරි ඊට පස්සේ අපි කොහොමත් මේ විදිහට එන වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි මෙතන මෙතෙන්ට මේ දාන්න ඕන. මේ term ID නේ. මෙන්න මෙතෙන් තමයි දාන්න. මෙතන subject ID එක ගැන කියන්නේ අපි. subject ID කියන එකට අපි අපි අතනින් හදාගත්ත කෝර් එක සබ් කෝර් එකක් විදිහට දැම්මා. ඊට පස්සේ අපි යන් term ID එකත් ඒ වගේම කරගන්න. ඔයගොල්ලෝ දන්නවා term ID එකත් අපි දෙන්නේ in කියන keyword එක සහ bracket දෙකක් ඇතුලේ. දැන් අපි යන් මෙතෙන්ට දාන්න ඕන කෝර් එක ලියා ගන්න. මේක ක්‍රියා කරගෙන ඉමු. අපි ඒ අර විදිහට තමයි කරන්නේ. අපි select කියන keyword එක ගහනවා. අපිට ඕන exam term කියන එක. exam term කියන අපේ term තියෙන table එකේ term ID එක තමයි අපිට හොයන්න ඕන. ඒක අපිට search කරන්න ඕන. මොන database එකෙන් දීලා අපි කියනවා from කියන keyword එකෙන් පස්සේ from exam_marks_tb exam term table එක ඊට පස්සේ අපි where condition එක දෙනවා. where අපි කියනවා exam_ term table එකේ term name එක. මේ term name එක ඇතුලේ නහනවා. දැන් අපි මෙතන term name එක දෙනවා. අපේ first name කියලා. first term කියලා. ඒකත් එක්සිකියුට් කරලා පස්සේ අපිට ID එකක් එනවා. අනිවාර්යෙන් ID එකක් තමයි මේක output වෙන්න ඕන. නැත්නම් අපිට කොහොමද මේ term ID කියන එකට set කරන්නේ? හින්දා අපි මේක දැම්මා. මේ semicolon එක අනිවාර්යෙන් අයින් කරන්න ඕන. සාමාන්‍ය semicolon එකෙන් කියන්නේ කෝර් එකක් ඉවරයි කියලා මෙතන ඉවර කරලා හරියන්නේ නැහැ. හරි. ඔය විදිහට අපිට බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි sub core use කරලා first term සහ mathematics කියන name ඇතුළත් කරලම කොහොමද අපි කෝර් එක ලියාගෙන තියන්නේ කියලා. හරි මේ විදිහට අපි හදාගත්තා. අපි අයිත් පොඩ්ඩක් ප්‍රශ්නෙට ගිහින් බැලුවා. ඒක අපි හරියටම කියන්නේ මේ marks ටික හොයන්න කියලානේ. අර අනිත් columns ටික ඕනේ නෑ නේද? ඉතින් අපි marks ටික විතරක් දෙමු. මේ all asterisk කියන mark එක දුන්නා අපිට ඒ අදාළ record එකේ තියෙන ඔක්කොම columns ටික දෙනවා. අපි ඒ හින්දා ඒක අයින් කරලා දෙමු mark කියන එක විතරක් හොයන්න කියලා. එහෙම කියන්නේ student ඔය අදාළ table එකේ අයිති mark කියන එක විතරක් දෙන්න කියලා. ඊට පස්සේ අපිට set වෙන මේ marks ටික විතරයි. අපිට ඔය විදිහට 6 වෙනි ප්‍රශ්නේ complete කරන්න පුළුවන්. දැන් අපි අපේ 7 වෙනි ප්‍රශ්නෙට ඒක කියන්නේ find all the marks obtained by the all student in the first term in Sinhala language and lead to the result. ඒ කියන්නේ මේ ප්‍රශ්නේම තමයි වෙනසක් වෙන්නේ මේ mathematics කියන එක තමයි. කලින් අපි mathematics වල first term එක ගත්ත ලකුණු ටික දැන් වහන්න කියන්නේ සිංහල වලට first term එක ගත්ත ලකුණු ටික. අපිට මේක විතරක් වෙනස් කරා නම් වැඩේ හරි. නමුත් අපි මේක මුල ඉඳන්ම කරමු. නොතේරුණු කාටරි එක ලේසියක් වෙයි තේරුම් ගන්න ආපහු මුලින්ද. අපි ගහමු මුලින්ම select all from marks_db dot අපේ marks තියෙන table එකට ඔන්න අපි search එකක් ගහුවා ඔක්කොම ටික පෙන්වන්න කියලා මේක. හරි දැන් අපි යන් අපේ condition ටික දෙන්න. අපි ඔක්කොම marks ටික පෙන්න ගත්තා. අපි මෙතනින්ම පොඩ්ඩක් marks වලට වැඩි අඩු කරගෙන ඉමු. අපිට මේ ඔක්කොම record ටික ඕනේ නැහැ. මෙතන marks කියලා දෙන්න. එතකොට එනවා marks ටික විතරක් කොහොම එනවා. දැන් අපි අපේ conditions ගැන කියන්න. අපිට ඕන first term එක ලකුණු තමයි මුලින්ම ඕන වෙන්නේ.
අපේ හින්දා where කියන keyword එක දාලා කියනවා අපිට ඕන student underscore exam mark record කියන table එකෙන් අපිට ඕන term id එක first term වෙන අය තමයි අපි මුලින්ම id ඇසුරෙන් search එක ගහගෙන ඉමු. පස්සේ අපි join queries sub queries use කරමු. හරි දැන් මේ එන්නේ අපේ first term එක කට්ටිය විතරයි. ඊට පස්සේ අපි දෙමු and කියන keyword එක use කරලා අපිට ඕන first term එකේ විතරකුත් නෙමෙයි අපිට ඕන සිංහල කියන subject එකේ ලකුණු ටික අපිට ඒක දෙන්න පුළුවන්. ඉතින් බලමු සිංහල කියන language එකේ id එක මොකක්ද කියලා. සිංහල කියන 3. මෙතන 3 දැම්මට පස්සේ එනවා සිංහල වලට මෙතන වෙලා තියෙන අවුල මෙතන අපි කොලම් එක දීලා නැහැ ඒක තමයි අවුල. අපි මෙතන dot කියලා බෙදෙනවා subject id. හරි. මේක දුන්නේ නැතිනම් තමයි අවුලකින් තියෙන්නේ. හරි. ඔය විදිහට එනවා අපේ marks ටික subject id එක 3 සහ term id එක 1. දැන් අපිට id වලින් මේ search එක කරන්න තියෙන්නේ. අපිට search එක කරන්න තියෙන්නේ මෙන්න මේ නම් වලින් Sinhala language and literature කියන එක subject name එක විදිහට ඊට පස්සේ first term කියන එක term id term name එක විදිහට. දැන් අපි යන් අපේ sub query එක ගහගන්න. අපි මෙතන මුලින්ම subject එක ගැන කියලිමු. අපි select එකක් ගහනවා. select එක ගහන්නේ අපි subject table එකේ subject id එක තමයි අපි හොයන්නේ. ඉතින් අපි subject id එකට select එක ගහනවා. අපි කියනවා subject table id subject id එක අපිට හොයලා දෙන්න from කියන keyword එකෙන් අපි කියනවා කොහෙන්ද හොයලා දෙන්න කියලා. from subject table එකෙන් තමයි හොයන්න ඕන. අපි condition එක දෙනවා අපිට ඕන subject name එක සිංහල කියලා තියෙන subject එක තමයි අපිට ඕන. අපි ඒ විදිහට තමයි මෙතන condition එක දුන්නේ. මේක අපි copy කරගමු. හරි. ඊට පස්සේ අපිට එනවා මේ විදිහට id එක 3 කියලා. දැන් අපි ඕකත් අරගෙන අපේ main query එක ගාවට අපි ඒක දැන් subject එක නේ subject id එක අපි මෙතනට මේක අයින් කරලා in කියන keyword එක දෙනවා. අපි sub query එකක් හදාගන්න මේ විදිහට තමයි. හරි ඕක දෙමු. මතක ඇත මේ අන්තිමට තියෙන semicolon එක අයින් කරන්න. නැත්නම් SQL හිතන්නේ අපි මෙතනින් query එක ඉවර කරලායි කියලා. අපි සාමාන්‍ය semicolon use කරන්නේ query එකක් ඉවරයි කියන අදහස් ගන්න. දැන් අපි යන් අපේ term එක හොයන්න මේ විදිහට. අපි select එකක් දැන් ගහන්නේ term id එක වෙනුවෙන් select අපි යනවා exam underscore term කියන අපේ term තියාගෙන table එකට ඊට term id එක හොයන්න කියනවා. from කියන keyword එක දෙනවා හොයන්නේ කොහෙන්ද කියන්න. අපි දෙන්නේ exam underscore db කියන අපේ database එකේ exam term කියන table එකෙන් තමයි හොයන්නේ. අපි where කියන condition එකෙන් දීලා අපි කියනවා අපි හොයන්නේ exam term එක first term වෙන නමින් කියලා. අපි කියනවා දැන් exam underscore term කියන අපේ table එකට අයිති term name කියන එක first term වෙන එක. හරි මේ විදිහට අපිට එනවා එක කියලා id එක. අපි ඊට පස්සේ මේ විදිහට copy කරගමු. මේක අතහැරලම අපි copy කරගමු. ඊට පස්සේ අපි යන් අපේ main query එක ගාවට අපි මේක අයින් කරලා in කියන keyword එක යටතේ bracket එකක් දාලා එහෙම දාගමු. හරි. ඔන්න අපිට එනවා
ෆස්ට් ටර්ම් එකට අයිති සිංහල කියන ලැංවේජ් එක සිංහල කිය සබ්ජෙක්් එකට ළමයි ගත්ත ලක්මුට කෙනවා ඒකත් අපි මේ අදාළම වචන පාච්චි කතා මේ කෝරික යෝස් කරලා තියෙන හරි දැන් යන් අපි අපේ ඊළඟ එක කරන්න ඒ කියන්නේ අමන්ති විජේසිංහ entered another school from this school before the exam term examination due to scholarship therefore remove the information of this student from the student table ඒ කියන්නේ මෙන්න මේ අමන්ති විජේසිංහ කියන ළමයට ස්කෝලර්ෂිප් එකක් හම්බෙලා තියෙනවලු ඒ හින්දා මෙයා මේ ඉස්කෝලෙන් අයින් වෙනවා කියලා කියනවා ෆස්ට් ටර්ම් ටෙස්ට් එකෙන් පස්සේ අපිට කියනවා මේ ඩේටාබේස් එකකින් මේ ළමයාගේ නම අයින් කරන්න කියලා ඉතින් හරිම ලේසි අපිට කරන්න තියෙන delete කෝඩ් එකක් ගන්න අපි ඉතින් SQL එකට මේ ක්ලියර් කරගන්නවා අපි ගන්නවා delete from කියන keyword එක ගන්නවා ඒ කියනවා අපිට අයින් කරන්න ඕන කොහෙන්ද කියලා මේ තමයි database එක ඊට පස්සේ කියනවා students ලා ගැන details අපි තියන් ඉන්නේ කොහෙද student කියන table එකේ ඊට පස්සේ අපි කියනවා මොකද්ද මේ අයින් කරන්න ඕන row එක කියලා හරියටම කියන අපි where කියන condition එකේ where කියලා අපි දෙනවා අපිට දැන් මෙතන නම නේද දීලා තියෙන්නේ අපිට කියලා තියෙන්නේ අමන්ති විජේසිංහ ඒ කියන්නේ first name and last name එකෙන් තමයි කියලා තියෙන්නේ අපි student table එක බැලුවා ඒකේ ළමයිගේ නම් ටික තියාගෙන තියෙනවා මේ first name සහ last name කියලා ඉතින් අපි දැන් මෙතන දෙනවා where කියන condition එක අපි දෙනවා student කියන table එකේ first name එක අමන්ති and last name එක අපිට ඕනම් මේ විදිහට අපේ ටේබල් එක ලිව්වට පස්සේ කොලම් එක ලියන්න අපි දන්න විදිහට මෙන්න මේව දාන්න ඕන. හැබැයි එහෙම නොදැම්මා කියලා ප්‍රශ්නයක්වත් නැහැ. අපි ඔයගොල්ලෝ දකින්න නැති අපි කලින් මේව දැම්මේ නැහැ. මේක දැම්ම නොදැම්ම එක ප්‍රශ්නයක් නෑ. ඔයගොල්ලෝ ලේසි විදිහට පාවිච්චි කරන නමුත් දිග කෝරිස් වලදී මේ වගේව ලියන එක ඇත්තටම හොඳයි. මොකද පැටලීමේ සම්භාවිතාව අඩු නිසා. හරි. අපි දැන් මේක දුන්නාට පස්සේ මේ delete core එක execute වෙලා තියෙනවා. අපි දැන් බලමු මේක රිෆ්‍රෙෂ් කරාම මේ අමන්ති දැන් නැති වෙනවා. හරි. අමන්තිගේ row එක දැන් අතුරුදහන් වුණා. ඒ විදිහට තමයි අපි අමන්තිගේ row එක delete කර database එක. හරි. ඔය විදිහට අපේ question set 19 එකත් ඉවර වෙනවා. අපි ආපුව හම්බ වෙනවා question 20 වලින්. එතන කාටියට goodbye.